කරන්නේ රට විශාල ආර්ථික අර්බුදයක ජනතාව විශාල පීඩාවක තිබෙන වෙලාව. ඒ ජනතාවගේ පීඩාවට එරෙහිව ආණ්ඩුව වෙඩි තබලා පුරවැසියෙක් ඝාතනය කරලා තවත් විශාල ප්‍රමාණයක් තුවාලකරුවන් බවට පත් කරලා තිබෙනවා. දැන් මෙතන අපි සාකච්ඡා කරන බෞසරේ ආවේ කීයටද? බෞසරේ පිටත් උනේ කීයටද? සෙඩ් එකේ අයිතිකාරයා කවුද? මියගිය කෙනාගේ දේශපාලන සබඳතාවය මොනවද කියන එක. ඒවා අපිට පරීක්ෂණයක් සඳහා වැදගත් වෙයි. හැබැයි මේ ප්‍රශ්නේ නතර කිරීම සඳහා අපි ගත යුතු ක්‍රියාමාර්ග මොකක්ද? තමුන්නාන්සලා තවමත් මේ පාර්ලිමේන්තුවට නිශ්චිත පිළිතුරක් දෙන්න අසමත් වී තිබෙනවා. මේ බුරබුරා නැගෙමින් තිබෙන ආර්ථික ප්‍රශ්නේ හේතු කොටගෙන රට පුරා ආණ්ඩුවට විරුද්ධව නැගී සිටින පොදු ජනයාගේ සාධාරණ ඉල්ලීම් වලට තමුන්නාන්සලා විසඳුමක් දෙන්නේ කොහොමද? ගරු කතානායකතුමනි, මේ කිසිවෙක් තමන්ගේ ඔළුවේ හැදෙන හිතලු මත පාරට බහිනව නෙවෙයි. තමන්ගේ නිවස ඇතුලේ තමන් මුහුණ දී තිබෙන ප්‍රශ්නයක් තිබෙනවා. තමන්ගේ දරුවන්ට හරියමන් ආහාර වේලක් දෙන්න බැරි වීම පිළිබඳව දෙමව්පියන් කෝපයෙන් ඉන්නවා. සාධාරණ නැද්ද? තමන්ගේ ලැබෙන ආදායම කිසිසේත්ම වැඩිවීමකින් තොරව දිනපතා තෙල් මිල ආහාර මිල ඉහළ යමින් තිබෙනවා. රුපියල් 100ට පරිප්පු කිලෝ එකක් නියම කරේ 2020. අද වෙනකොට මොකද සිදු වී තිබෙන්නේ? අද රුපියල් 560 දක්වා පරිප්පු කිලෝ එක ඉහළ ගොස් තිබෙනවා. හැබැයි ජනතාවගේ ආදායම එහිම ඉහළ ගියේ නෑ. රුපියල් 110ට අඩුවෙන් තිබුණු ඩීසල් ලීටරේ අද රුපියල් 300 ආසන්න කරලා තිබෙනවා. පුරවැසියන් කොහොමද මේකට මුහුණ දෙන්නේ? උන්ගේ ආදායම් මාර්ගය ඉහළ ගිහිලා නෑ. නමුත් උන්ගේ වියදම් දරන්න බැරි තත්ත්වයකට පත් වී තිබෙනවා. විශාල භාණ්ඩයකයක් ඇති වී තිබෙනවා. එනිසාද මොකද්ද සිදු වී තිබෙන්නේ? සමස්ත ජනතාවම කැළඹීමකට පත් වෙලා, වේදනාවකට පත් වෙලා, කෝපයට පත් වෙලා තමන්ගේ විරෝධය, තමන්ගේ කෝපය ප්‍රකාශයට පත් කරමින් තිබෙනවා. කවුරු හරි කියනවා මේක දේශපාලන වාසි සඳහා කරන උද්ඝෝෂණයක් කියලා, දේශපාලන වාසි සඳහා කරන මෙහෙයුමක් කියලා. එහෙනම් ඒ දේශපාලන වාසිය නිර්මාණය කරන්නේ තමුන්වන්සේලා. මොකද ආර්ථිකය හසුරුවන්න අපි නෙවෙයි, තීන්දුව తీරන ගන්න අපි නෙවෙයි. මෙවැනි ආර්ථික උගුලක, මෙවැනි ආර්ථික විනාශයකට මේ රටපත් කරේ තමුන්වන්සේලා. මතක තබා ගන්න. අද මොකද්ද සිදු වී තිබෙන්නේ? තමන්ගේ දරුවට ආහාර වේලක් නැතුව ඉන්නවනම් ඒ අම්මා තාත්තා පාරට ඇවිල්ලා කෑ ගහන එක වැරදිද? ඒ කෑ ගහන කෙනාගේ දේශපාලන පසුබිම හොයන්න කුමක් වෙනුවෙන්ද? බඩේ වේදනාව, කුසගින්න දැනෙන්නේ කොළ පාටද, රතු පාටද, නිල් පාටද, දම් පාටද කියලා නෙවෙයි. ගුරු පාටද කියලා නෙවෙයි. බඩේ වේදනාව, කුසගින්න හැම පුරවැසියෙකුටම සමාන ලෙස දැනෙනවා. තමන්ගේ දරුවන්ගේ අනාගත පිළිබඳව හැම කෙනෙකුටම අවනිශ්චිතතාවයක් ඇති වෙලා තිබෙනවා. තමන්ගේ දරුවට රැකියාවක් හම්බ වෙයිද? තමන්ගේ දරුවට සුරක්ෂිත ජීවිතයක් ඇති වේවිද කියලා අවනිශ්චිතතාවයකට අද අපේ රටේ පුරවැසියන් මුහුණ දීලා තිබෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, ඔබතුමා දන්නවා අපේ රටේ කර්මාන්ත කරුවන් තමන්ගේ අමුද්‍රව්‍ය ආනයනය කරගන්න බැරුව ඒවා ඉදිරියට ගෙනවෙන්න බැරි කර්මාන්ත පවත්වාගෙන යාම පිළිබඳව අවනිශ්චිතතාවයකට පත් වී තිබෙනවා. ඒ වගේම හැම සුළු හා මධ්‍ය පරිමාණ කුඩා ව්‍යාපාරික යෙදෙන කෙනා, දෛනික ස්වයං රැකියාවක යෙදෙන කෙනා මේ සියලු දෙනාගේ ජීවිත අනාරක්ෂිත භාවයට පත් කරලා තිබෙනවා. ත්‍රිවිල් රියදුරට තමන්ගේ ත්‍රිවිල් තෙල් ටිකක් හම්බ වෙයිද? තෙල් ටික ගෙවුවට හයර් එකක් හම්බ වෙයිද? හවසට ගිහලා දරුවට කෑම කටක් දෙන්න පුළුවන් වේවිද කියලා අඳෝනාවක ඉන්නවා. වේදනාවක ඉන්නවා. කෝපයක ඉන්නවා. ගරු කතානායකතුමනි, ඔවුන්ගේ මේ වේදනාව, කෝපය මේ ආකාරයෙන් පුපුරා යන එක තේරුම් ගන්න ඕන. මම දැක්ක එක නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අමාත්‍යදුර ගත්තට පස්සේ තමන්ගේ දුව වේලක් කෑවේ නැහැ කියලා මාධ්‍යවල අඬපු විදිය. හැබැයි වේල් ගණනාවක් කන්නේ නැති දරුවෝ ඉන්නවා. වේල් ගණනාවක් ගෙදර බත කියන නැති පවුල් තිබෙනවා. තමන්ගේ ආදායම් මාර්ග මුළුමනින්ම ඇහිරිලා ආදායමක් ලැබෙන්නේ නැති රැකියාවන් තිබෙනවා. ආදායම් මාර්ග ඇහිරිලා තිබෙනවා. ඉතින් පුරවැසියන් සාධාරණ ලෙස තමන්ගේ විරෝධය ප්‍රකාශයට පත් කරමින් තිබෙනවා. හැබැයි ආණ්ඩුව එම විරෝධතාවයන් කෙරෙහි පුළුල් මනසකින්, දැක්මකින් බලනවා වෙනුවට ආණ්ඩුව හැම වෙලාවම උත්සාහ කරනවා මේක දේශපාලන කෝණ වලට බද්ධ කරන්න. මට මතකයි අග්‍රාමාත්‍යවරයා ජාති අමතලා ප්‍රකාශයක් කරා. ඒ ප්‍රකාශය මොකද තිබෙන්නේ? ඔව් මුළුමනින්ම තෙපර බාන 80ට 89 දරුවෝ, තරුණයෝ, ටයර් සෑය, යුද්ධ අවසන් වෙච්ච විදිය ඒකට වැඩේ දෙන්න. අඩුම තරමේ අග්‍රාමාත්‍යවරයාට දැනෙන්න ඕන. මේ රටේ පුරවැසියන් මුහුණ දී තිබෙන වේදනාවේ තරම. ඒවා දැනෙන්නේ නැති හදවතක් තියෙන මිනිස්සු. ඒවා දැනෙන්නේ නැති හිරිවැටුණු ආණ්ඩුවක්. ඒවා දැනෙන්නේ නැති හිත පපුවක් නැමැති පාලකයෝ මේ වේදනාව ඇති කරමින් තිබෙනවා. මේ විනාශයට පාර කපමින් තිබෙනවා. ඒ නිසා අද රට පුරා
මේක එක තැනක නෙමෙයි කරු කතානායකතුමනි. උදේ බස් එකේ ඉන්න හයර් එකට දුවන්න. හැබැයි තෙල් ටික නැත්තම් බස් එක පාර හරහා නතර කරනවා සාධාරණයි. කොහොමද ඒක නෑ කියලා කියන්නේ? උදේ ත්‍රිවිල් එක අරගෙන යනවනම් හයර් එක දුවන්න. තෙල් ටික නැත්තම් ත්‍රිවිල් එක බෝක්කුව ගාව නතර කරනවා. මොකද අසාධාරණයි කියන්නේ? ඒක අසාධාරණද? න ගරු කතානායකතුමනි තමන්ගේ බුරා නැගෙන වේදනාවේ කෝපය අද ජනතාව ප්‍රකාශයට පත් කරමින් තිබෙනවා. ඒවා එක එක දේශපාලන ලේබල් කරන්න, එක කෙනාගේ දේශපාලන ඉතිහාසය යන්න, එයා මොන වගේ කෙනෙක් කියලා බලන්න, එයා මොන පක්ෂද කියලා බලන එකෙන් පළක් නැහැ. තමුන්නාන්සලා එහෙම බලනවා නම් මේ රටේ වැඩිම ඡන්දදායක විදිහට තමුන්නාන්සලා තින්. තමුන්නාන්සලාගේ ඡන්ද දීපු පිරිසමයි වැඩිපුර බැහැලා තිබෙන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි තමුන්නාන්සලා මේ සාධාරණ ඉල්ලීමට අහුම්කම් දුන්නේ. තමුන්නාන්සලා හදවතක් නැහැ. මේ ජනතාවගේ වේදනාව පිළිබඳ ඇත්ත හැඟීමක් නැහැ. ඒ නිසා මොකද්ද කරේ? තමුන්නාන්සලා මේ සියල්ල අත්තරලා හිටියා. මේ පිළිබඳ කිසිදු තීන්දුව తీරණයක් ගන්න නැතුව හිටියා. හැබැයි තමුන්නාන්සලාට පාලනය කරගන්න බැරි විදියට මේක බුරා පැන නගිනවා. පාරවල් වැහෙනවා, මන්සන්දි වැහෙනවා, ව්‍යාපාර වැහෙනවා, කර්මාන්තශාලා වැහෙනවා, හෙට නිද වෙනකොට රාජ්‍ය කාර්යාල වැහෙනවා. තරුණයන් ගෝල් පේස් එක වට කරලා ජනාධිපතිවරයා බංකරයකට කොටු කරලා තිබෙනවා. තමුන්නාන්සලාට දැන් තමුන්නාන්සලාගේ ඔහේ බලාගෙන ඉඳීමේ සීමාව පැනලා තිබෙනවා. දැන් මොකද අරන්දිමින් තිබෙන්නේ? දැන් තමුන්නාන්සලා සුපුරුදු පරිදි පරණ අසාර්ථක ව්‍යායාමයට නැවත පනපවමින් තිබෙනවා. මේක තමයි රතුපස්වල ඒ දෙමව්පියන් තමන්ගේ දරුවන්ට පිරිසුදු වතුර ටිකක් නැති වෙනකොට වතුර ටික අපිරිසුදු වෙලා තමන්ගේ දරුවට වසපවන්න සිද්ධ වෙනකොට ඒ වේදනාව අරන් පාරට ආවා. අන්න එදා තමුන්නාන්සලා ඉතිහාසයේ එතන වෙඩිතෙලා තරුණයන් කීප දෙනෙක් ඝාතනය කරා. ඊට පස්සේ තමන්ගේ සේවකාර සාධක අරමුදල මං කොල්ල කන්න හදනකොට තමන් විශ්‍රාම ගියාට පස්සේ තමන්ගේ ජීවිතය පිළිබඳ රැකවරණ සියල්ල මං කොල්ල හදනකොට එදා කටුනායක වෙළඳ කලාපේ සේවක සේවිකාවන් පාරට බැස්සා. තමුන්නාන්සලා මොකද කරේ? පොඩි පට්ටම් කරලා වෙඩි තබලයක රොසාංචානව ඝාතනය කරලා ඒක මැඩ පැවැත්තුවා. අවසානයේදී ඒ වෙලාවේ පොලිස්පතිවරයා ඉල්ලාස් වුණා. හැබැයි තමුන්නාන්සලා ඉල්ලාස් වෙච්ච පොලිස්පතිවරයා බ්‍රසීලයේ තානාපති බවට පත් කරා. අන්තිමේදී පොලිස්පතිවරයා ගෙනල්ලා නීති හා සාමය අමාත්‍යාංශ ලේකම්වරයා බවට පත් කරා. ඒකෙන් කියන්නේ මොකද්ද? එදා කටුනායක මෙහෙවීමට අනදුන් පොලිස්පතිවරයා තමුන්නාන්සලාගේ තානාපතිවරයෙක් වුණා. තමුන්නාන්සලාගේ ආණ්ඩුවේ නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයා වුණා. එදා තමුන්නාන්සලා මේක පිටිපස්සේ හිටියේ මොකද ජනතාවගේ සැබෑ වේදනාවේ කෝපය තමුන්නාන්සලා හිතනවා ගිනියවිය මර්ධනය කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ තෙල් ගණන් ගියා. දරා ගන්න බැරි වුණා. දීවරයට බෝට්ටුවේ මුහුදට යන්න බැරි වුණා. දීවරෙන් උද්ඝෝෂණය කර හලාවතදී මොකද සිද්ධ වුණේ ගරු කතානායකතුමනි? හලාවත ඒ සාධාරණ සාමකාමී උද්ඝෝෂණ වලට වෙඩි තියබලා එතන ඇන්තනිව ඝාතනය කරා. තවත් විශාල පිරිසක් තුවාලයට ලක් කරා. ඒ නිසා තමුන්නාන්සලා කල්පනා කරන්න මෙවැනි ජනතාවගේ කෝපය, ජනතාවගේ නැගීම, ජනතාවගේ වේදනාව ප්‍රකාශයට පත් කිරීම මර්ධන හස්තෙන් කරන්න පුළුවන් කියලා. ගෝඨාභයට එකම දැනෙන අවිය ඕක. ගෝඨාභයට එකම දැනෙන දැක්ම ඕක. එයාට ආර්ථිකය ගොඩනැගීම පිළිබඳ දැක්මක් නැහැ. එයාට මේ රටේ ජනතාවගේ දුක් වේදනාව පිළිබඳ හැඟීමක් නැහැ. එයාට මේ රටේ හතර මහායින් පිළිබඳ තේරුමක් නැහැ. එයාට මේ රටේ කුසකර්මාන්ත ව්‍යාපාරික ආයෝජක පිළිබඳ දැනුමක් නැහැ. හැබැයි ඔහු හිතනවා සියල්ල ගිනි බටෙන් කරන්න පුළුවන් කියලා. ඔහුගේ මානසිකත්වය මානසිකත්වයක්. ඔහුට තිබුණ එවැනි වියරු මානසිකත්වයක්. hina වෙමින් ඝාතනය කරන්න පුළුවන් මානසිකත්වය මතක තබා ගන්න. hina වෙලා මිනිස්සු ඝාතනය කරන්න පුළුවන් එයාට. එයා මාධ්‍යවේදීන් ඝාතනය කරලා කවුද ලසන්ත කියලා අහන්න පුළුවන් එයාට. එයා මාධ්‍යවේදීන් පැහැරගෙන ගිහිල්ලා එයාට එවෙනුවෙන් නේද සංගවිලි උපාසකයෙක් හැටියට ඉන්න පුළුවන්. ඔහුට වියරු මනසක් තිබෙන්නේ. ආරම්භයේදී පුරවැසියන් තමයි ගොදුරු වෙන්නේ. තමුන්නාන්සලාත් ගොදුරු වෙන කාලය අතන වෙන බව මතක තබා ගන්න. ඒ නිසාද මොකද්ද වෙලා තිබෙන්නේ? මේ ජනතාවගේ බුරා නැගෙන තිබෙන වේදනාව, ඔවුන්ගේ කෝපය, ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් වලට ගිනි බටෙන් උත්තර හොයන මේ ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරලා තිබෙනවා. හැබැයි තමුන්නාන්සලා කල්පනා කරන්නේ මොකද්ද? අද පාරට බහලා ඉන්න හැම අම්මට වෙඩි තියන්නද? අද පාරට බහලා ඉන්න හැම තාත්තටම වෙඩි තියන්නද? අද පාරට බහලා ඉන්න හැම තරුණයටම වෙඩි තියන්නද? අද පාරට බහලා ඉන්න හැම ගොවියටම වෙඩි තියන්නද? අද පාරට බහලා ඉන්න තමුන්නාන්සේ දන්නවා දික්වැල්ල මොකද සිද්ධ වෙන්නේ? දීවරයට බෝට්ටුව යන්න විදියක් නැහැ. මාළු ටික අල්ලන්න විදියක් නැහැ. බෝට්ටුව නතර කරලා තිනවා වෙරළේ. බෝට්ටුව අරගෙන මාළු අල්ලන්න යන්න විදියක් නැහැ. උන්ගේ වේදනාව සාධාරණ නැද්ද? ඔවුන් බෝට්ටු ගෙනලා ගිනි තියනවා. බෝට්ටුව තියාගෙන වැඩක් නැහැ කියලා. මේකනේ සිද්ධ වෙලා තිබෙන්නේ. ඉතින් මොකද්ද කරු කතානායකතුමනි? ඒකට ප්‍රශ්න හොයන්නේ නැතුව තමුන්නාන්සලා හොයන්නේ මොකද්ද? මේක අස්සේ කවුද ඉන්නේ? මොකද්ද කරන්නේ? තමුන්නාන්සලාට මේ දෙකෝටියකට වැඩි සියලු ජනතාව පිටිපස්සේ අඹා යන්න වෙඩි සිද්ධ වෙනවා. තමුන්නාන්සලාගේ ඔය මුනිවත රැකිල්ල. ඒ නිසා දැන් කල යුතු වන්නේ තමුන්නාන්සලා මේ ආරම්භය මේ උද්ඝෝෂණ වල ජනතාවගේ සාධාරණ ඉල්ලීම් වල ඉදිරියට ආපයක මර්ධනය කිරීම සඳහා තමුන්නාන්සලා තව පළමු පියවරමි. පළමු පියවරේ ඝාතනය සිදු වී තිබෙනවා. තවත් විශාල ප්‍රමාණයක් තුවාල සිදු වී තිබෙනවා. තවත් කීප දෙනෙක් හදිසි අනතුරු ඒකකේ මේ
ප්‍රතිකාර ලැබමින් තිබෙනවා. මේක සිද්ධ වෙලා තිබෙන්නේ. හැබැයි තමුන්නාසලා මේක මෙතනින් නතර කරන්න ඕන. තමුන්නාසලා કોઈ ව්‍යායාමේ නම් ජනතාවගේ මේ සාධාරණ ඉල්ලීම් මැඩ පැවැත්වීම සඳහා තමුන්නාසලා තෝරාගෙන තියෙන පාර ඝාතනය නම් තමුන්නාසලා තෝරාගෙන තියෙන පාර වෙඩි උණ්ඩේ නම් තමුන්නාසලා තෝරාගෙන තියෙන පාර වෙඩි ප්‍රහාර නම් තමුන්නාසලා මතක තියාගන්න කෝටි දෙකක ජනතාවක් මරණයකින් තොරව ඝාතනයකින් තොරව මේක තමුන්නාසලා පාලනය කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තමුන්නාසලා මේ ගත්තු ව්‍යායාමයේ මෙතනම නතර කරන්න ඕන. කිසිදු පුරවැසියෙක් ආහාර හිගකම නිසා කණ්ඩ නැතිකම නිසා ආදාය මාර්ගයක් නැතිවීම නිසා පාරට බැහිම හේතු කොටගෙන වෙඩි තියලා ඝාතනය කරන්න අයිතියක් තිබෙනවා තමුන්නාසලාට. මොන මිනිස්සු තමුන්නාසලා මේ මංකොල්ල කෑමද මේ කාලකෝලාලයක් මේ ගැටුමක්ද නෑ මේ බඩගින්නේ වේදනාව තමන්ගේ දුවා දරුවන්ගේ කුසගින්න පිළිබඳව ඒ දෙමව්පියන්ට දැනෙන සෑදරන චිත්ත පීඩාව ඒක විටක සාමකාමී ලෙසද විටක ප්‍රහාරක ලෙසද විටක කෝපයෙන්ද ප්‍රකාශ වෙනවා. ඒක සාධාරණයි. තමන් මුහුදේන බෝට්ටුව ගෙනලා වෙඩි ගිනි තියන්න පුළුවන් නම් ඇයි එහෙම සිද්ධ වෙන්නේ? තේරුම් ගන්න මේ මිනිස්සුන්ගේ වේදනාව, ඔවුන්ගේ කෝපයේ ස්වභාවය. මේක නිකම් පැනනගෙන එකක් නෙවෙයි. අද විසඳෙයිද, හෙට විසඳෙයිද, අනිද්දා විසඳෙයිද කියලා බලාගෙන ඉන්නවා. මේක විසඳන පාටක්වත් ගරු කතානායකතුරු පෙන්නුම් කරන්නේ නැහැ. ඒ නිසා මම අවසන් වශයෙන් කියන්නේ තමුන්නාසල මේ ජනතාවගේ සාධාරණ වේදනාවට, සාධාරණ කෝපයට තමුන්නාසලා පිළිතුරු හොයන්නේ වෙඩි උණ්ඩෙන් ගිනි බටෙන් නම් කරුණා කරලා ගිනි බටේ වෙඩි උණ්ඩේ කරේ තබන විශ්වාස මුළුමනින්ම නතර කරන්න. අපේ රටේ පොලිසිය හමුදාවේ අපි දන්න ඒගොල්ලෝ දුප්පත් පවුල් වල අය මේ පීඩාව මීට වඩා වැඩිය මුහුණ දෙන අය. ඒ නිසා ඔවුන් මේ ගිනි බටේ ජනතාවගේ දෙසට ඔසවා තිබෙන ගිනි බටය පසුව කොයි දෙසට එසෙයිද අපි දන්නෙත් නැහැ. ඒ නිසා අපි තමුන්නාසලට කියන්නේ මේ ගිනි බටේ කරේ තබලා විසඳුම් හැවීමේ මාවත මෙතනම නතර කරන්න මේ සඳහා අවශ්‍ය අදාළට නිසි පරිදි දඬුවම් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිමින් මම නතර වෙනවා. ගරු කතානායක වික්‍රමසිංහ මැතිනිය. කතානායකතුමනි point of order. Yes please. කතානායකතුමනි මේ යන්නට මේ කබීර් රෂීද් කෑගල්ලේ මේ රඹුක්කන මේ ලක්ෂාන්ගේ මරණයත් එක්කම දැන් වෙනකොට ආරංචියක් ලැබිලා තියෙනවා හමුදාව දැන් ඒ නිවසට ගිහිල්ලා ඔතන අවසන් කටයුතු කිරීම සඳහා ගමේ අයට ඉඩ නොදී හමුදාව සම්බන්ධ වෙලා කටයුතු කරනවායි කියලා. මම දැනගන්න කැමති කතානායකතුමනි කවුද ඒ වගේ නියෝගයක් කරලා තියෙන්නේ කියලා. මොකද මං හිතන්නේ පවුලේ අයගෙන් ඉස්සර අහලා පවුලේ අයගේ කැමැත්ත අරගෙන තමයි ඔහොම දෙයක් කරන්න ඕනේ. ගමේ අය ඔක්කොම ඔතන ගමේ මරණාධාර සමිතියෙන් ඔක්කොම කටයුතු කරන්න තියෙද්දි හමුදාව බලෙන් හෝ එතෙන්ට ගිහිලා තියෙන කරුණාකරලා මේ ගැන කතානායකතුමනි අවශ්‍ය පියවර ගන්න කියලා මං ඉල්ලා සිටිනවා. හරි ඔබතුමී කතා කරන්න. ගරු කතානායකතුමනි අපි ප්‍රථමයෙන්ම මට අවස්ථාව දෙන්න. ඔව් මාන පෙරමන්තුමා. ප්‍රථමයෙන්ම මම මේ මොහොතේ ප්‍රසන්න ඇමතුමා සභාවේ ඉන්න වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම මේ වෙලාව වෙනකොට එයාපෝට් එකේ ඉන්න වැඩ කරන අය නොසන්සුන්තාවයකට පත් වෙලා තියෙනවා. එයාපෝට් එක විකිණීමට හතරමාවින් බලන්න කට්ටියක් ඇවිදලා තියෙනවා වටේ කරකිනවා කියලා. කරුණාකර එහෙම ඔබතුමා එහෙම තීන්දුවක් අරන් තියනද එයාපෝට් එක කට්නාගේ එයාපෝට් එක විකුණන්න? එහෙම නැත්නම් නැද්ද කියන එක ප්‍රකාශ කරන්න කියලා ඉල්ලනවා. ඔව් හතරමාවින් බලනවා දැන් ඇවිල්ලා. මේ වෙලාවට නොසන්සුන්තාවයකට පත් වෙලා තියෙනවා. එයාපෝට් එකේ සේවය කරන අය. එතුමාට ඇමතුමා උත්තර දෙන්න. අර සභාපතිතුමනි ඒක මේ සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්. ඒක අර මේ මත්තල වීගබඩාවක් කරා වගේ මත්තල ඉන්දියාවට විකුණන්න ගියා වගේ අපි එයාපෝට් විකුණන්නේ නැහැ. මේ යහපාලන ආණ්ඩුව කරන ඒවා අපි කරන්න යන්නේ නැහැ කතානායකතුමනි. ඔබතුමී කතා කරන්න. බලන්න. ඔව් අබේසිංහ මන්තුමා ඉක්මනට කියන්න. point of order. හරි මට දීලා මේ දැන් මම හිටපු රාජ්‍ය ඇමති දැන් මට එයාපෝට් එකෙන් අපිට කෝල් එකක් ආවා. දැන් ධම්මික පෙරේරා ඇතුළු තව කණ්ඩායමක් සභාපති උපසභාපතිත් එක්ක ගුවන්තොටුපොලේ නිරීක්ෂණය කරනවලු. ඒක ගන්න කියලා දැන් නොසන්සුන්තාවයක් ඇවිදලා තියෙනවා. ඒක ඇතුලේ දැන් විශාල ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. මේක විකුණ පත්තරේ තිබුණා ආයතන 39ක් විකුණන්න යනවා කියලා. පාඩු ලබන ආයතන මේක පාඩු ලබන්නේ නැහැ. එයා ගුවන්තොටුපොල පාඩු ලබන්නේ නැහැ. පාඩු ලබන්නේ නැතුව කොහමද ධම්මික පෙරේරා එතනට ගිහිල්ලා නිරීක්ෂණය කරන්න කණ්ඩායම අර කතානායකතුමනි මේක ඔබතුමා හිටපු විෂය භාර ඇමතුමානේ. මම දැන් ඉන්න විෂය භාර ඇමතුමා. ඒකෙන්ද ඔබතුමා බොරු ප්‍රකාශ කරන්න එපා. දැන් ධම්මික පෙරේරා ගිහිල්ලා ඉන්නවා. ගරු සභාපතිතුමනි මේ ධම්මික පෙරේරාත් එක්ක තියෙන පළවෙනි සැසීම නෙවෙයි. ධම්මික පෙරේරා ඇතුළු කණ්ඩායමක් අපිට යෝජනාවක් කරලා තියෙනවා ලෝකේ තියෙන බජට් එයාලයි.
බජට් එයාලයින් පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන් ලංකාවට ගෙනෙත් දෙනවා. ඒ රටවල ඉන්නේ පෞද්ගලික අංශයේ සියලුම බජට් එයාලයින් වල CEOස්ලා ලංකාවට ගෙනෙල්ලා සම්මේලනයක් කරන්න ඒ සඳහා සම්පූර්ණ මුදල පෞද්ගලික අංශයෙන් දරලා ලංකාවට $1 බිලියන් මේ සංචාරකයෝ ගේන්න අද රැස්වීමක් තියෙනවා. මේ 4 වෙනි රැස්වීම. මේ වගේ බොරු කියන්න එපා. ඔබතුමාලා වගේ අය තමයි රටේ සංචාරක කර්මාන්තේ විනාශ කරේ. ඔබතුමා තමයි අර වහල වෙනස් කරන්න ගිහිල්ලා බිලියන 600ක් මන්ත්‍රීතුමිය කතා කරගෙන යන්න. මන්ත්‍රීතුමිය කතා කරගෙන යන්න. දැන් ඒකට උත්තරේ දුන්නනේ. අරු කතානායකතුමනි දෙයනේ දැන් ඒකට උත්තරයක් දුන්නනේ ඇමතුමා. පැහැදිලිව උත්තරේ දුන්නා. ඔබතුමා එතුමාගේ ලිඛිත උත්තරයක් ඉල්ලගන්න. ඔව් චානක ඇමතුමා. ගරු කතානායකතුමනි ජනතාව සංසුන් නැති වෙන්න හේතුව කිව්වා. අශෝක අබේසිංහ ඇමතුමා කිව්වා. එතුමා තමයි කිව්වේ මේක දැන් විකුණන්න ධම්මික පෙරේරා ඇවිල්ලා තියෙනවා. මේකම තමයි දෙන්න ගිහිල්ලා කියලා තිබුණේ. මෙතුමාගේ කට්ටිය ගියේ. මෙතුමා තමයි මේක උකරේ. මේ වගේ ජරා වැඩ කරන්න එපා. ලංකාවේ සංචාරක කර්මාන්ත විනාශ කරන්න මේ වගේ ජරා වැඩ කරන්න එපා. ලංකාවේ එකපාර පාස්කු ගහලා මේක විනාශ කරා. ඊට පස්සේ එතුමා දැන් අහුවා උත්තරේ දුන්නනේ. ඔව් කියන්නේ ඉක්මනට කියන්නේ. පොඩ්ඩයි මේක ඊටට ගිනි ගැනීමක් ගරු ඇමතුමනි අපිට කනගාටුයි ඔබතුමා ගැන. ඔබතුමා හොඳ ඇමතිවරයෙක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ යුගදනව් බලාගාරයේ විකුණුවා වගේ ඔබතුමාත් දන්නේ නැතුවද විකුණනවා. ඒක නේ මේ ගැන ඔබතුමා වග කියන්න වෙනවා. ඔබතුමා මේවා හොයන්න. ඔබතුමා දන්නේ නැතුව ඇති. බලාගාරයේ විකුණුවා දන්නේ නැහැ. චෝදනා. ඔබතුමිය කතා කරගෙන යන්න මන්ත්‍රීතුමිය. ඔව් කතා කරන්න. මේ අනවශ්‍ය ප්‍රශ්න ඇදලා ගරු කතානායකතුමනි මම 100% වගකීම ගන්නවා. මේක කිසිම විකුණන්නවත් කිසිම දෙයක් නැහැ. බජට් එයාලයින් $1 බිලියන් ගේන්න අවශ්‍ය පෞද්ගලික අංශයෙන් 100% වැය කරලා කරන දෙයක් මේ. හරි බොහොම ස්තුතියි. මැතිනිය කතා කරන්න. මේ මොහොතේ මම ගරු අපේ මුළු දිස්ත්‍රික්කයම වෙනුවෙන් වගේම සියලු දේශපාලන අධිකාරිය වෙනුවෙන් ඊයේ දවසේ සිදු වුණ රඹුක්කන සිද්ධියේ වෙනුවෙන් අපේ කනගාටුව ශෝකය ප්‍රකාශ කරන්න ඕනේ. ඒ තුලින් සියලු දේශපාලන පක්ෂවලට මම ආයාචනය කරනවා ඔබේ දේශපාලන මතය ඉදිරියට ගෙනියන්න හදන්න එපායි මේ මලමිනිය උඩින්. මේක මිනිසුන්ගේ ඉතාම අසරණ වෙලා ඉන්න අවස්ථාවක්. යම් යම් දේශපාලන පක්ෂ තමන්ගේ මත ඉදිරියට ගෙන යන්න මේ අර්බුදය හරහා කටයුතු කරමින් ඉන්න එක ගැන පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීතුමියක් විදියට සැබෑ ලෙසම කනගාටු වෙනවා. මොකද විපක්ෂයේ නියෝජනය කරන සියලු පක්ෂවල වගකීමක් වෙනවා මේ වගේ මේ මොහොතේ ජාතික වගකීමක් වෙනවා. රටේ ජනතාව ඉල්ලන දේ ජනතාව අද ඉල්ලන්නේ තමන්ගේ ආර්ථිකයට ශක්තිමත් කරගන්න පුළුවන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා දෙන්න කියලා. ඒ නිසා මේ අරගල කිරීම තුලින් තරුණ පිරිස පාරට ඇද දැමීම තුලින් රටේ ප්‍රශ්න වලට විසඳුම් එන්නේ නැහැ. ඒ නිසා මේ තරුණ පිරිස පාරට ඇදලා දාලා නැවත තරුණ ජීවිත අසරණ කරන්න එපා. තරුණ ජීවිත විනාශ කරන්න එපා කියන ඉල්ලීම විශේෂයෙන්ම අපි ඉල්ලන්න ඕනේ. මොකද අද විපක්ෂය කියනවා ඒ ජීවිතේ ඒ අසරණ ජීවිතේ දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් බිරිඳ අද අසරණ වෙලා ඉන්නවා. කවුද ඒකේ වගකීම ගන්න? අපි බලන් ඉන්නවා. විපක්ෂය අද කිව්වා විපක්ෂ නායකතුමා කිව්වේ වගකීම බාර ගන්නවා කියලා. ඒ වගකීම බාර අරගෙන කොතරම් කාර්යයක් වගකීම ඉෂ්ට සිද්ධ කරයිද කියලා අපි බලාගෙන ඉන්න කාන්තාව විදිහට. ඒ වගේම අද මේ මුළු රටම බලන් ඉන්නේ මෙවැනි අරගල කරන දිහා නෙමෙයි. කොළඹ කළුතර ඉඳලා කොළඹට ආවා කියලා මේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නේ නැහැ. මේ ජනතාව පාරට ගේන එක නවත්තලා රටට ආදරය කරන 225ක් මෙතන ඉන්නවනම් විපක්ෂයේ ඔබ සියලු දෙනාගේ වගකීම වෙන්න ඕනේ. අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනතාවගේ ඒ දැවෙන ප්‍රශ්න ටික හඳුනාගෙන ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අද රජයක් විදිහට කටයුතු කරනකොට ඉතාම ඕනකමින් ඉල්ලා සිටින නිහඬව ඉන්න ඔබතුමාලා හැමදාම කෑ ගහලා ජනතාව ඉදිරියට යන්නේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ. ඔබතුමාලා මේ ටීවී එකට වීඩියෝ එකට තමයි කතා කරන්නේ. ඒ නිසා තේරුම් ගන්න ජනතාව අද දැවෙන ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඒ ප්‍රශ්න ගොඩට අදාළ අපේ නායකත්වය අපේ රජයක් විදිහට
ඒ සැලසුම් ක්‍රියාත්මක කළ ජනතාවට සහන ලබා දෙන්න කටයුතු කරන මොහොතේ ඔබ විපක්ෂයක් විදිහට ජනතාවට ඔබ ආදරේ නම් ඒ වැඩපිළිවෙලට සහාය දීලා ජනතාවගේ ඒ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටික මේ අපිට අද පෝලිං යුගයේ නිමා කළා ජනතාව බලාපොරොත්තු වෙන ඒ ආර්ථිකයේ ශක්තිමත් ආර්ථිකයක් තුල රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලට තමයි ඔබ සහාය දෙන්න ඕනේ. එහෙම නැතුව ඔබ අරගල කරා කියලා අද කඩාවැටුණු ආර්ථිකය ගොඩනගෙන්නේ නැහැ. ජනතාවගේ බඩගින්නට පිළියම් ලැබෙන්නේ නැහැ. ඔබ ඉතාම ලස්සන ආකාරයට මේ පාර්ලිමේන්තුවේ එක මාධ්‍ය ආයතන වලට කතා කරනවා. හැබැයි කතා කරා කියලා ජනතාවගේ බඩගින්න නිවෙන්නේ නැහැ. ඒ නිසා මේ කතා කරන කවුරුත් ජනතාවට ආදරේ පිරිස නෙමෙයි මේ පාර්ලිමේන්තු නියෝජනය කරන්නේ විපක්ෂය නියෝජනය කරන්න ඔබ. ඒ නිසා ඔබේ වගකීම ඉෂ්ට සිද්ධ කරනවා නම් වාද විවාද අමතක කරලා ඔබ ජනතා නියෝජිතයන් විදිහට ජනතාව බලාපොරොත්තු වෙන ඒ සුරක්ෂිත රටක් තුල සංවර්ධිත රටක් තුල ජනතාවට නිදහසේ ඉන්න ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරන්න පුළුවන් ආකාරයට ඔබ පුළුවන් නම් ඒ සහාය ලබා දෙන්න. එතකොට එළියේ ඉන්න ජනතාව මේ අරගල කරන ජනතාව තේරුම් ගනිවි මේ පාර්ලිමේන්තුවේ ඉන්න පිරිස කොහොම පිරිසක්ද කියලා. ඒ නිසා ඉතාම ඕනෑකමින් කාන්තාවක් විදිහට අපි ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපි මේ මොහොතේ රටක් විදිහට රට ගොඩනගන්න කටයුතු කරන්න ඕනේ. නැත්නම් ඔබ අරගල කරන දවසක් විනාඩියක් ගානේ මේ රටේ ආර්ථිකය කඩන් වැටෙනවා කියන්නේ මේ රටේ ජනතාවගේ ජනදුක තව තවත් පහළට ඇද වැටෙන එකයි වෙන්නේ. ඒ නිසා පාරවල් වල ටයර් ගිනි තිබ්බට රටේ මේ රජයේ සියලු සම්පත් ගිනි තියලා විනාශ කරාම රට තව තවත් ආපස්සට යනවා කියන එක මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබට තේරුම් ගන්න බැයි නම් අපි සැබෑ ලෙසම කනගාටු වෙනවා. අපේ කනගාටුව ඔබ සියලු දෙනාට මේ මොහොතේ රටේ සියලුම ජනතාවට ප්‍රකාශ කරන්න ඕනේ. ඔබ රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන මේ පාර්ලිමේන්තුව කතා නොකිරීම තුලට රජයට සහාය නොදීම තුල තමයි අද ජනතාවට පාරට බැහැලා ඉන්නේ. ඒ නිසා ඔබ වගකිය යුතු විපක්ෂයක් විදිහට ඔබ ජනතාව තුලින් ආපු ඔබ නියෝජිතයෙක් විදිහට ඔබට මේ වගකීම මේ මොහොතේ පටන්වත් ඉෂ්ට